ආයුබෝවන් ආදරණීය දූපුතේ අපි එමනම් අදත් ඔබත් එක්ක පන්ති ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මුලින්ම පන්ති ආරම්භ කරන්න කලින් මතක් කරනවා දැන් මේ වෙනකොට ඔන්ලයින් ප්‍රශ්න පත්‍ර අපි ගෲප් එකට දාලා තියෙන්නේ නේද? ඒතර ඒවා වෙබ් එකේ තියෙන්නේ දාලා ගෲප් එකේ වෙබ් එකට දාලා තියෙන්නේ. ඒතර පහුගිය ප්‍රශ්න පත්‍ර ඔබට කරන්න පුළුවන්. ඒ වගේම තමයි 7 පන්ති හිටියට අපි 6 පන්තියේ හරියටම දැනුම හැම එකක්ම අරගෙන නේ. මොකද ගිය අවුරුද්දේ අපිට 6 වැට් ටික හරියට කරගන්න බැරි වුණානේ. ඒ නිසා 6 වැට් ටිකක් කරගන්න. ඒවත් නැවත කරන්න බලන්න නේද? ඒ අඩුපාඩු හදාගන්න ඔන්ලයින් පේපර් වලට උත්තර දෙන්න පුතේ. ඒවත් කරන්න. ඒ වගේම තමයි අපි අද දවසේදී පටන් ගන්නෙ දැලිස් එකක් කරලා. මේ දැලිස් එකේදී පටන් ගන්න කලින් ඔන්න ඔරලෝසුවක් අරගෙන ළඟ තියාගන්න. මේකෙදී ස්ටොප් වොච් එකක් තියෙනවා නම් හොඳයි. ඒ නැතත් වෙන ඔරලෝසුවක් හරි පාවිච්චි කරන්න. මොකද මම විනාඩි 5ක කාලයක් දෙනවා. ඊට කලින් අපිට මේක ඉවර කරගන්න පුළුවන් වුණොත් මේක ලොකු දෙයක් නේ. ඒතකොට ඒක වෙලා බලලා දාගන්න පුළුවන් ඈ. හරි එහෙනම් මම වගුවක් ගහගන්න කියලා තියෙනවා ගෲප් එකට දාලා තියෙන මැසේජ් එක. එහෙනම් ඒක දැස්ති කරගෙන නැත්නම් එහෙමනම් අපි පටන් ගමු දැලිස. හොඳයි අපි ඔබට ලබා දෙන දැලිස අභ්‍යාසය මේ සතියේ බලන්න. මේ දැලිස අභ්‍යාසය සඳහා ඔබ පිළියෙල කරගත්ත වගුවේ මේ අගයන් ටික සටහන් කරගන්නට ඕනේ. අගය වෙන්නේ බලන්න අපි ඉහළ පේලිය 4 2 4 1 9 3 0 2 7 5 8 6 පහළ තීරයට එනවා 7 2 9 0 4 6 1 5 8 3 ආදී වශයෙන්. එතකොට අපි කලින් කතා කරලා තියෙනවා කොහොමද කරන්න කියන කාරණාව. පළවෙනි පේලිය අවසන් කරලා තමයි දෙවෙනි පේලියට යන්නේ 7යි 4යි 11යි 7යි 1යි 8යි ආදී වශයෙන් පළවෙනි පේලිය අවසන් කරලා ඉන්පස්සෙ අපි දෙවෙනි පේලියට යනවා. දෙවෙනි පේලියත් අවසන් කරලා තමයි පිළිවෙලට තුන්වෙනි පේලියට යන්නේ. ඒ වගේම මේක ආරම්භයේදී ඔබ ගාව ස්ටොප් වොච් එකක් තියෙන්න ඕනේ නැත්නම් වෙනත් ඔරලෝසුවක් හරි තියෙන්න ඕනේ. එතකොට අපි පටන් ගන්න කෙනකොට ඔබටත් පුළුවන් වෙලාව සටහන් කරගන්න ආරම්භ කරන්න. ඊට පස්සේ අවසානයේදී වෙලාව ඔබේ ඔරලෝසුවෙන් සටහන් කරලා දාගන්න පුළුවන් කොච්චර වෙලාවක් මේ සඳහා ගත වුණාද කියන කාරණාව. හොඳයි අපි එහෙමනම් ආරම්භ කරමු. පටන් ගන්න විනාඩි 5ක් කාලයක් දෙන ඔබට ආරම්භ කරන්න. මේක අවසානයේදී අපි හරියට හරි දාන්නේ නැහැ. වැරදි එකක් තුනක් කතර දානවා. මම උත්තර ටික කියනකොට වැරදි එකක් තුනක් කතර දා ගන්න ඕනේ. කරන්න බැරි වුණ කොටු තියෙනවනේ ඒවට ඉරක් ගහ ගන්නත් ඕනේ. හරි. කරගෙන යමු ඉස්සරහට. විනාඩි 5කට වඩා අඩු කාලයකදී ඔයාලට කරගන්න පුළුවන් උත්සාහ කරන්න හැමදේනම. අපි හැමදාම දැලිස අභ්‍යාසයක් මේ විදිහට දෙන්න බලාපොරොත්තු වෙනවා. දැලිස සඳහා පෙර සඳහන් කරලා තිබුණේද වෙන පොතක් තියාගෙන නැති කියලා හිතනවා පුතේ. හරි මේක අපි වේගෙන් කරගෙන යමු. කතාව නවත්තලා.
කරලා ඉවර නම් තමන්ගේ වෙලාව සටහන් කරගන්න. අපි උත්තර ටික බලන්න යමු නේද? මම නවත්තන්න කියනකොට නවත්තන්න කරන අය දැන් කාලේ හරි වගේ නේද? විනාඩි 5ක් වගේ කාලයක් අපි දැන් දීලා තියෙන්නේ. නවත්තලා අපි උත්තර ටික බලමු. හරි. පළවෙනි එක 11 8 උත්තරේ ලකුණු කරගෙන හරින හරි දාන්න එපා. කතරයක් දාන විතරයි වැරදි ඒවට. 16 10 7 9 14 12 15 13 6 3 11 5 2 4 9 7 10 8 13 10 18 12 9 11 16 14 17 15 බිඳුවේ පෙළියාගේ යමයි 4 1 9 3 බිඳුව 2 7 5 8 6 එතන 4 වෙනුවට 5 දාගන්න 8 5 13 7 4 6 11 9 12 10 10 7 15 9 6 8 13 11 14 12 5 2 10 4 1 3 8 6 9 7 9 6 14 8 5 7 12 10 13 11 12 9 17 11 8 10 15 13 16 14 7 4 12 6 3 5 10 8 11 9 ආදී වශයෙන් ඔබේ උත්තර ටික ලැබෙනවා. කතර කීයක් තියෙනවද කියලා දැන් බලන්න. කතර ගාන 100 අඩු කරලා ඔබේ උත්තර ගාන බලන්න පුළුවන්. කරන්න බැරිලා ඉරි ගහලා තියෙනවා නම් ඒවත් වැරදි උත්තර විදියට අරගෙන ඒ කතර සහ ඉරි ගහ එකතු අරගෙන 100 අඩු කරලා නිවැරදි පිළිතුරු ගාන දාගන්නට ඕනේ. හොඳයි. හොඳයි දැලිස් එකට උත්තර ලියලා දැන් ලකුණු ටික අරගෙන ඉන්නේ. දැලිස් එකේ ලකුණු ටික වෙනම තියාගන්න ඕනේ එකතු කරලා. මොකද අපි දැලිස ක්‍රියාකාරකම් දැලිස වගු එකතු කිරීමට 10ක් කරනවා, අඩු කිරීමට 10ක් කරනවා, ಗುಣ කිරීමට 10ක් කරනවා. ඊට පස්සේ දණ්ඩන සංඛ්‍යාවට 10ක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දණ්ඩන සංඛ්‍යා එකතු කරන්න දන්නවනේ පුතේ මේනකොට නේද? එනිසා ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මතක තියාගන්න වෙනම ලකුණු ටික තියාගන්න වෙනවා. දැලිස වලට වෙනම පොතක් තියාගෙන ඉන්න. දැන් අපි බලමු ගිය සතියේ අපි කරපු නිබන්ධනයනේ. ගිය සතියේ ඔබට ලබා දුන්න නිබන්ධනයක්. එන්නේ නිබන්ධනයේ දිගාසිතව ලබා දුන්න නිබන්ධනයට අදාළ උත්තර ටික තමයි දැන් සාකච්ඡා කරන්න හදන්නේ.
ඒ නිසා ඔයාගේ ගෙදර වැඩ පොත අරගෙන ලෑස්ති වෙන්න බලන්න. ඒකේ අඩුපාඩු තියෙනවා නම් වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා අඩුපාඩු ටික හදාගෙන ඉස්සරහට යන්න ඕනේ. සම්පූර්ණ එකම සාකච්ඡා කරලා තියෙනවා. ඒකත් එක්ක ඉස්සරහට යන්න බලන්න. හොඳයි එහෙමනම් දැන් ලෑස්තිම නිබන්ධනෙට උත්තර ලියන්න බලන්න. උත්තර බලන්න.
හොඳයි අපි දැන් නිබන්ධනයට උත්තර බැලුවා අඩුපාඩු හදාගන්න ඇති. ගෙදර වැඩ දිගටම මේ විදිහට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර ඔයාලගේ අඩුපාඩු ටික හදාගෙන ඉස්සරහට යන්න පුරුදු වෙන්න ඕනේ. ඒකට ගෙදර වැඩ වෙනම පොතක් තියාගන්න ඕනේ අපි දන්නවා ඒ ගැන. හොඳයි අපි අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අලුත් පාඩමක් වර්ගඵලය ගැන. ලියගන්න මාතෘකාව වර්ගඵලය කියලා. වර්ගඵලය. මාතෘකාව වර්ගඵලය. මොකද්ද වර්ගඵලය කියලා කියන්නේ කියලා අපි බලමු. ඒතකොට දැන් ගිය අවුරුද්දේ අපි වර්ගඵලය ගැන යම් පමණකට කතා කරලා තිබුණාට මේ ගැන හරියටම කතා කරලා තිබුණේ නැහැ. ඒ නිසා දැන් ඔන්න අපි හරියට කතා කරගෙන ඉස්සරහට යන්න ඕනේ වර්ගඵලය කියන සංකල්පය මුලින්ම අඳුර ගන්න. එතකොට වර්ගඵලයක් කියලා කියන්නේ ඉඩ ප්‍රමාණය. ඉඩ ප්‍රමාණය. දැන් සමහරු කියනවා ඇහිලා ඇති වලටනේ ගෙදර වර්ගඵලය ගැන සමහරවිට කියනවා නේද? ස්ලැබ් එකක් දාලා තුන ස්ලැබ් එකේ වර්ගඵලය ගැන කියනවා සමහරවිට. ඒව නැත්තම් ඉඩමක වර්ගඵලය ගැන කතා කරනවා. මේ වර්ගඵලය කියන්නේ ඉඩ ප්‍රමාණය. වර්ගඵලය කියන්නේ තල පෘෂ්ඨයක් ඇසුරෙන් කතා කරන ඉඩ ප්‍රමාණය. දැන් තල පෘෂ්ඨයක් කියලා කිව්වහම පුතේ ඔයාලට පේනවා මේ වයිට් බෝඩ් එකක්. මේ වයිට් බෝඩ් එක සම්පූර්ණයෙන් ඔයාලට පේන්නේ මගේ වයිට් බෝඩ් එක. මේක ටිකක් ලොකු වයිට් බෝඩ් එකක්. එතකොට මේ වයිට් බෝඩ් එකට ඉඩ ප්‍රමාණයක් තියෙනවා. නේද? ඉඩ ප්‍රමාණයක් තියෙනවා. එතකොට දැන් මේ ඉඩ ප්‍රමාණය කියලා කියන්නේ අපි කතා කරන්නේ පෘෂ්ඨයකට. පෘෂ්ඨයක් කියන්නේ මතු පිටකට. මේක සමහරවිට රූපයකට වෙන්නත් පුළුවන්. දැන් ඔන්න මම මලක රූපයක් හඳුනනවා. එතකොට මෙයා සංවෘත රූපයක්. මෙන්න මේ සංවෘත රූපය මගින් මේ බෝඩ් එක මත ඉඩ ප්‍රමාණයක් අරගෙන තියෙනවා. එතකොට අරගත්ත මේ ඉඩ ප්‍රමාණයට අපි කියනවා මේ මල විසින් අයත් කරගත් ඉඩ ප්‍රමාණය මලේ වර්ගඵලය කියලා. එතකොට වර්ගඵලය කියන්නේ ඉඩක්. එතකොට මේ ඉඩ කියන එකේ නිකන් කියන්නේ මේ අවකාශෙත් ඉඩ තියෙනවානේ. මේ අවකාශ ඉඩ වලට කියන්නේ අපි පරිමාව කියලා. අවකාශ ඉඩ ප්‍රමාණය පරිමාව විදිහට කතා කරන්නේ. එතකොට වර්ගඵලය කියන්නේ තලයක් මත නැත්නම් මතු පිටක පෘෂ්ඨයක තියෙන ඉඩ ප්‍රමාණය ගැන තමයි අපි මේ කතා කරන්නේ. හරි. එතකොට එහෙමනම් වර්ගඵලය කියන එක ගැන අපි විස්තරයක් ලියාගමු මේ විදිහට. ලියාගන්න තව ලකුණක් දාලා මෙහෙම වර්ගඵලය ලෙස හඳුන්වන්නේ ඉඩ ප්‍රමාණය කී. ඉඩ ප්‍රමාණය කී. ඉඩ ප්‍රමාණය කී. මෙම ඉඩ ප්‍රමාණය කිසියම් රූපයක් තලයක් මත ගන්නා ඉඩ ප්‍රමාණය මෙන්ම කිසියම් පෘෂ්ඨයක් මගින් අත්කර ගන්නා ඉඩ ප්‍රමාණයද ඇතුළත් වේ. අත්කර ගන්නා ඉඩ ප්‍රමාණයද ඇතුළත් වේ. හරි. ඇතුළත් වේ. හොඳයි. එවනම් අන්න වර්ගඵලය කියලා කියන්නේ මේ විදියට. එතකොට දැන් රූපයකට විතරක් නෙමෙයි තලය. දැන් ගත්තොත් මේ පුතේ අපිට බිත්තියක් ගත්තොත් බිත්තිය කියන්නේ පෘෂ්ඨයක්. ඒ බිත්තිය මගින් ගන්නා මුළු ඉඩ ප්‍රමාණය බිත්තිය වර්ගඵලය වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මෙතන තියෙන පොතක්. මේ පොතේ මෙන්න මේ පිටුව ගත්තොත් එහෙම මේ පිට කවරේ මෙන්න මේ පිටුව මගින් ගන්න ඉඩ ප්‍රමාණය මෙන්න මේ සම්පූර්ණ ඉඩ ප්‍රමාණය යාගේ වර්ගඵලය වෙනවා. එතකොට වර්ගඵලය කියන්නේ පෘෂ්ඨයක්. මේ පොතේ පෘෂ්ඨයක් නෙමෙයි තියෙන්නේ. පෘෂ්ඨයකට තියෙන රූපයකට තියෙන. පෘෂ්ඨයකට සහ රූපයකට කියන දෙකටම වර්ගඵලයක් තියෙනවා. අපි හරියට අවබෝධ කරගන්න ඕනේ. හරි. එතකොට වර්ගඵලය කියන එක මනින්න තියෙනවා. වර්ගඵලය කියන්නේ ඉඩ ප්‍රමාණයක්නේ. පෘෂ්ඨයක් මත තියෙන ඉඩ ප්‍රමාණයක්නේ. ඒ පෘෂ්ඨයක් මත තියෙන ඉඩ ප්‍රමාණය නම් ඒක මනින්න දිග කියන මිනුම උදව් වෙනවා. එවනම් වර්ගඵලය හා සම්බන්ධ වෙන්නේ දිගමැනීමේදී භාවිතා කරන ඒකක ඇසුරෙන් හදාගත් අලුත් ඒකක වර්ගයක්. අපි මෙහෙම ලියාගමු මාතෘකාවක්
වර්ගඵලයේ ඒකක කියලා. වර්ගඵලයේ ඒකක. වර්ගඵලයේ ඒකක. වර්ගඵලයේ ඒකක. හරි. වර්ගඵලයේ ඒකක. හරි අපි මෙහෙම ලියමු. වර්ග ඉස්සල බලා ගන්න. වර්ගඵලයේ මනිනකොට මංකව දිග ඇසුරු කරගන්නවා කියලා. ඒ අනුව අපිට වර්ගඵලයේ දෙන්නේ මෙන්න මේ විදිහේ. වර්ගඵලයේදී වර්ග කියලා එනවා. ඒ වගේම තමයි වර්ග මිලිමීටර එනවා. මොකද මිලිමීටර වලින් වර්ග දිගමනින හින්දා වර්ගඵලයේදී වර්ග මිලිමීටර භාවිතා කරන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අපි කරන්නේ නේ. ඒතර වර්ග මිලිමීටර කිව්වම mm ලියලා මෙන්න මෙහෙම දෙකේ බලයක් දාන්න. අන්න දෙකේ බලය නිසා තමයි වර්ග කියලා කියන්නේ. වර්ගය කියන එක අපි කතා කරලා තියෙනවා 6 පන්තියේදී. දර්ශකවලදී අපි 7 දී කියලා තියෙන වර්ගය කියන එක. ඒ වගේම තමයි වර්ග සෙන්ටිමීටරොත් තියෙනවා. වර්ග සෙන්ටිමීටරොත් තියෙනවා. එතකොට එයාට කියන්නේ cm වර්ගය. ඒ වගේම වර්ග මීටර තියෙනවා. ඒකට කියන්නේ m වර්ගය. වර්ග කිලෝමීටර තියෙනවා. वर्ग किलोमीटर वोट km वर्ग කියලා කියනවා. ඔන්න අපි वर्ग මිලිමීටර්, वर्ग සෙන්ටිමීටර්, वर्ग මීටර්, वर्ग කිලෝමීටර් කියලා කියනවා. දැන් ලංකාව ගැන ඉගෙන ගන්නකොට ඔයාලා භූගෝල විද්‍යාවේදී ඉගෙනගෙන ඇති ලංකාවේ වර්ගඵලය वर्ग කිලෝමීටර් 65610ක් කියලා. දැන් රටක භූමි ප්‍රමාණය කතා කරනකොට රට කියන්නේ ඒක තැන්තලාවක් විදිහට පුතේ. දැන් රට කියන්නේ භූමිය, ඉඩ ප්‍රමාණය, අපේ රටේ ඉඩ ප්‍රමාණය. ඒතර ඒ ඉඩ ප්‍රමාණය ලෝක වෙනත් රටවල ඉඩ ප්‍රමාණය ගැන කතා කරනකොට වර්ග කිලෝමීටර් විශාල හින්දා වර්ග කිලෝමීටර් භාවිතා කරනවා. දැන් අපි පිට්ටනියක නැත්තම් ගෙදර ගෙබිම ඉඩ ප්‍රමාණය, ස්ලැබ් එකක් දාන ස්ලැබ් එකේ ඉඩ ප්‍රමාණය අපි ඒක වර්ග මීටර වලින් කතා කරනවා. වර්ග මීටර වලින් කතා කරනවා. දැන් මාර පෙන්වන්නේ පොත පොතේ ඉඩ ප්‍රමාණය වර්ග සෙන්ටිමීටර වලින් කතා කරනවා. ඊට පස්සේ ඉතා කුඩා දෙයක් අපි අතන වර්ග මිලිමීටර නම් සාමාන්‍ය ජීවිතේදී භාවිතා වෙන්නෙම නේ. ඒ කියන්නේ ඉතා කුඩා දෙයක්. එතකොට මම ඒකයි කිව්වේ. දැන් මේ පොත ගත්තොත් එහෙම පොතේ දිග පළල හොයන්න අපි සෙන්ටිමීටරනේ භාවිතා කරන්නේ. ඒ නිසා යාගේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර වෙනවා. ගෙදරක දිග පළල බලන්න අපි මීටරනේ භාවිතා කරන්නේ. ඒ නිසා යාගේ වර්ගඵලය වර්ග මීටර වෙනවා. නගර දෙකක් අතර දුර නැත්නම් රටේ දිග පළල මේ වගේ දේවල් කිලෝමීටර භාවිතා කරන නිසා වර්ගඵලය වර්ග කිලෝමීටර වෙනවා. මෙන්න මේ විදිහට තමයි අපිට වර්ගඵලයේදී ඒකක ටිකේ හරි සටහන් කරගන්න මේ ලියලා කොටු කරගන්න ඊට පස්සේ කොටු කරගන්න. සම්පූර්ණ ලියලා කොටු කරගන්න. හරි. හරිද? හරිනේ. එතකොට දැන් අපි මේක හැදුනේ කොහොමද කියන එක ගැන පොඩි අදහසක් ගන්න ඕනේ. ඒ නිසා මේක ආවේ කොහොමද කියන එක මම පැහැදිලි කරන්න යන්නේ මේ විදිහට. අද ලියන්න ඉවරයිද? හරි. මකනවා. එතකොට පුතේ වර්ග සෙන්ටිමීටරය කියන්නේ නැත්නම් වර්ග මීටරය කියන්නේ නැත්නම් වර්ග කිලෝමීටරය කියන්නේ සමචතුරස්‍රාකාර ආස්තරයක් උදව් කරගෙන. මේ සමචතුරස්‍රයක් ඇසුරෙන් තමයි කියන්නේ. දැන් මේ බලන්න මෙයාගේ
පැත්තක දිග සෙන්ටිමීටර 1යි. එතන මෙයාගේ පැත්තක දිග සෙන්ටිමීටර 1යි නම් අපි වර්ගඵලයේදී කතා කරන්නේ මෙයාගේ මේ දිග පැත්තක දිගෙන් ಗುಣ කරහම පැත්තක දිගෙන් ಗುಣ කරනවා 1 සෙන්ටිමීටර වලින් ಗುಣ කරාම එක්වරක් 1යි සෙන්ටිමීටර කියන එක දෙපාරක් ගුණ වෙනවනේ සෙන්ටිමීටර දෙපාරක් ගුණ වෙනවා මේ දර්ශක නීතිමේ ඒ ගුණ කිරීම ඒ කිව්වහම අපි දන්නවා ඒ වල දෙකේ බලය කියලා. අන්න ඒ විදිහට සෙන්ටිමීටර ගුණ කිරීම සෙන්ටිමීටර තිබුණාම අපි දාගන්නේ සෙන්ටිමීටර වල දෙකේ බලය. දැන් කාට හරි හිතේ c-ටත් ඕනේ නේද කියලා නේ. මේක තනි ඒකකයක් විදිහට සලකන්නේ. ඒ නිසා c කියලා m කියලා දෙකක් නෑ එකක් කියලා හිතලා cm ගේ වර්ගය කියලා දාගත්තා. cm ගේ වර්ගය. නැත්නම් දැන් මේක සෙන්ටිමීටර නැතුව අපි මීටර ගත්තොත් එහෙම ඒත් ඒ වගේ. මෙයාගේ පැත්තක දිග සෙන්ටිමීටර 1යි උඩ එකේ මෙයාගේ මීටර 1යි. ඒතර වර්ගඵලයේදී ඔන්න යාගේ පැත්තක දිග මීටර 1කින් ගුණ කරලා අපි දානවා මොකද්ද වර්ග මීටර 1යි කියලා. අන්න ඔය විදියට අපිට හදාගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මෙහෙම තමයි වර්ග මීටර කියන එක ඇතුනේ මීටර 1ක් මීටර 1කින් ගුණ කරලා. वर्ग सेंटीमीटर ඇතුනේ वर्ग सेंटीमीटर ඇතු වෙන්නේ सेंटीमीटर එකක් सेंटीमीटर වලින් ගුණ කරලා. දැන් वर्ग කිලෝමීටර ඇතු වෙන්නේ කිලෝමීටර එකක් කිලෝමීටර එකකින් ගුණ කරලා. ඒත් ඔන්න ඔය රටාවට තමයි අපි ඒක හදාගන්නේ. දැන් මේක ලියා ගන්න බලන්න හරියට පැහැදිලිව. ලියා ගන්න බලන්න. ලියා ගන්න. හරි. දැන් අපි එතකොට මේ සෙන්ටිමීටර් සහ මීටර් පදනම් කරගෙන සම්බන්ධයකට සමචතුරස්‍රයකින්නේ සමචතුරස්‍රයකින්. එහෙනම් සමචතුරස්‍රය උදව් කරගෙන අපිට තව ගොඩක් වැඩ කරන්න පුළුවන්. ගොඩක් වැඩ කරන්න පුළුවන්. මේක ඉක්මනට ලියලා ඉවර කරගන්න. හරිද ලියලිවරද? දැන් මේකදී අර පොතේ නම් තියෙන කොට්ටු ගාලා එක එක වැඩ ගොඩයි ඒ වගේ කීයක් තියනවද? එහෙම මම ගොඩාක් දේවල් කරන්නේ නේ. අවශ්‍ය දේවල් ටික විතරයි කතා කරන්නේ. අවශ්‍ය දේවල් ටික විතරයි කතා කරන්නේ. මකනම් එක සෙන්ටිමීටර් කියන මිනුම් උදව් කරගෙන වර්ගඵලය හැදුනේ හැටි ගැන අපි තව කතා කරමු. ලියා ගන්න මේ විදිහට හැබැයි උපමාතෘකාවක් සමචතුරස්‍රයක වර්ගඵලය. සමචතුරස්‍රයක වර්ගඵලය. සමචතුරස්‍රයක වර්ගඵලය. අපි කෙලින්ම වැඩේට යමු පැහැදිලි කරගෙන. සමචතුරස්‍රයක් ගත්තාම මෙයාගේ පැත්තක දිග. පැත්තක දිග. එතකොට මේ පැත්තක දිග කියන එක මම දෙපාරම ගත්තේ. මේකෙදි දිග පල්ල කියලා මිනුවක් නේ. සමචතුරස්‍රය කියන එකේ තියෙන්නේ එක හා සමාන මිනුම් ටිකක්. පැති හතරම එක සමානයි. පැති හතරම එක සමාන හින්දා වෙනම දිග පළල කියලා කතා ගන්න බෑ. මේ හැම එකක්ම එකම දිගක්. ඒ නිසා අපි කියනවා පැත්තක දිග කියලා විතරයි. පැත්තක දිග කියලා විතරක් මේවට කියනවා. ඊට පස්සේ අපි ගන්නවා මේ විදිහට මේකට අපි ගන්නවා සමචතුරස්‍රයේ පරිමිතිය. සමචතුරස්‍රයේ පරිමිතිය සමාන වෙනවා පුතේ පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග කියලා. ඔන්න සමචතුරස්‍රයේ වර්ගඵලයේදී ගන්න පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග. සමහර අය මේකට දිග ගුණ කිරීම පළල කියලා කියනවා. ඒක වැරදි. මොකද දිගයි පළලයි කියලා දෙකක් නෑනේ. එකම දේ තියෙන්නේ. ඊට පස්සේ අපිට එකම දේ දෙපාරක් ගුණ වෙන නිසා මෙන්න මෙහෙමත් ගන්න පුළුවන්. පැත්තක දිග කියන එකේ වර්ගය කියලා ගන්නවා.
පැත්තක දිගේ වර්ගය කියන එකේ අදහස පැත්තක දිගේ දෙපාරක් ගුණ වෙලා කියන එකනේ. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් සමචතුර අන්න මම වරද්දලා ලියලා තියෙන පරිමිතිය ගැන කලින් පාඩමේ කතා හින්දා ඔන්න දැන් එන්නේ පරිමිතිය නෙමෙයි වර්ගඵලය මම ඉස්සර කර පාඩමේ පරිමිතිය තිබුණා. ඔයාලට නෙමෙයි. ඒ නිසා ඒ මතකෙ තිබුණේ නැත්නම් ඔන්න වර්ගඵලය. වර්ගඵලය සමානයි පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග. ඒක පැත්තක දිගේ වර්ගය. හරි. හොඳයි ඔන්න කවද ඇහුවත් සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ මොකක්ද කියලා පැත්තක දිගේ වර්ගය කියලා කිව්වනම් හරි. පැත්ත දිගේ වර්ගය. හොඳයි. පුතා මේ රූපය ඇඳලා මේක ලියාගෙන මේක කුටු කරගන්න නැත්නම් හයිලයිට් කරගන්න. මේක හයිලයිට් කරගන්න. හරි. කරගන්න බලන්න ඉක්මනට. ඉක්මනට කරගන්න. මේක ලියලා ඉක්මනට කොටු කරගමු. ඊට පස්සේ අපිට පුළුවන් ගණන් හදන්න සමචතුරස්‍රයේ වර්ගඵලය ගැන ගණන් හදන්න අපිට පුළුවන්. හරි. දැන් අපි සූත්‍රය ලියාගත්තා. ඊට පස්සේ අපි බලමු සමචතුරස්‍රය ආශ්‍රිතව ගණන් හදන්නේ කොහොමද කියන කාරණා. හොඳයි පුතා අපි එහෙමනම් බලමු සමචතුරස්‍ර කීපයක වර්ගඵලයන් හොයන්න. බලමු අපි එහෙමනම් පළවෙනි ගාන විදියට මම ගන්නවා මෙන්න මේ වගේ සමචතුරස්‍රයක්. එයාගේ පැත්තක දිග අපිට දීලා තියෙන්නේ 25 සෙන්ටිමීටර් කියලා. එහෙනම් අපි බලමු කොහොමද පරිමිතිය සොයන්නේ. එහෙනම් දරුවනේ මොකද්ද මුලින්ම ගන්නෙ? පැත්තක දිග. ඔන්න අපි අඳුරගත්තා පැත්තක දිග. දැන් පැත්තක දිග කීයක් වෙලා තියෙනවද? පැත්තක දිග සෙන්ටිමීටර් 25ක් වෙලා තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් එයාගේ වර්ගඵලය සොයන්න. සමචතුරස්‍රයේ වර්ගඵලය සොයද්දී අපි මොකද්ද කිව්වේ? පැත්තක දිග ගුණ කරනවා මොකෙන්ද? පැත්තක දිගෙන්. ඔන්න හරි. පැත්තක දිගෙන් ගුණ කරනවා. ඒ කියන්නේ 25 ගුණ කරගන්නවා 25. දැන් සෙන්ටිමීටර්නේ පුතා ඒකකයේ තියෙන්නේ. නිසා සෙන්ටිමීටර දෙවරක් ගුණ වුණාම ඔන්න උත්තරේ දැම්ම වර්ග සෙන්ටිමීටර කියලා. දැන් මගේ දරුවන්ට පුළුවන් 25න් ගුණ කරලා එන උත්තරේ දාගන්න. හරි. ගණන් හදාගන්න බලන්න එහෙමනම්. හරි. ඉක්මනට හදාගමු. එකම තව ගානක් දෙන්න ඒකත් හදන්න ඕනේ. ওই විදිහට හදන්න. හරි. ඉක්මනට හදාගන්න. අපි ඒකටත් අගයක් දාගමු බලන්න. ලේසි අගයක් දාගමු. මම දානවා සෙන්ටිමීටර 60යි. පැත්තක දිග සෙන්ටිමීටර 60ක් කියලා දාලා තියෙනවා. දැන් පළවෙනි ගාන සම්පූර්ණ කරගෙන ලියාගෙන ඉවර වෙලා අපි දෙවෙනි ගානත් හදමු. අමාරු නෑ 60න් ගුණ කරන්නනේ තියෙන්නේ නේද? 60න් ගුණ කරන්න අමාරු නෑ. හරි. ඉක්මන් කරමු. බලමු. පළවෙනි එක සම්පූර්ණ කරගන්න ඕනේ 25න් ගුණ කරන්න තියෙන්නේ. 25 වරක් 25. දන්නවනේ 25 වරක් කරේ? දන්නවද? 25න් ගුණ කරාම උත්තරයට එන්නේ 625යි කියලා. 625. දැන් පළවෙනි එකේ උත්තරේ 625. දැන් දෙවෙනි එක හදලා මම කියන උත්තරේ ඔයාලා හදාගන්න බලන්න. මම කියන උත්තරේ හදාගන්න. ඒක හදනකම් මම පළවෙනි ගාන මකනවා. ඒතර ඒ ගානත් හදන්න වෙනවා තුන්වෙනි ගාන විදියට. මේ රටාවට හදාගෙන යන්න ඕනේ. හරි. ඉක්මනට හදමු අපි. තුන්වෙනි ගාන. දෙවෙනි එක හදලා ඉවරලා තුන්වෙනි එක හදන්න. බලමු.
16 සෙන්ටිමීටර්. හරි. දැන් දෙවෙනි එක හදමින් ඉන්නේ නේ. දෙවෙනි එක හදාගෙන ඉන්නේ. දෙවෙනි එකට මොකද වෙන්නේ? දෙවෙනි එකට 60 60න් ගුණ කරනවා කියන්නේ ගණිතයේ ලේසි සුළු කිරීමක් නේ. මම වගන්ති ලියන්නේ 60 ගුණ කිරීම 60. එතකොට 60 ගුණ කිරීම 60 කියන්නේ මොකද්ද පුතේ? බින්දු පළවෙනි එක ඒකකයේ දාන්න ඕනේ වර්ග සෙන්ටිමීටර්. මේ දෙකේම බින්දු දෙකක් තියෙනවා නේද? දෙකේම බින්දු දෙකක්. එහෙනම් අපේ උත්තරයට බින්දු දෙකක් ඉන්න ඕනේ. මේ බින්දු දෙකක් ඉන්න. ඊට අමතරව මොකද්ද තියෙන්නේ? 6 වරක් 6. ඔන්න බින්දු දෙක දාගත්ත මුලින් ඊට පස්සේ ගුණ කරන්න තියෙන්නේ 6 වරක් 6. 6 වරක් 6 කියන්නේ 38. එහෙනම් අපේ උත්තරයට ඇවිල්ලා තියෙන්නේ 3600යි වර්ග සෙන්ටිමීටර් කියලා. 3600යි වර්ග සෙන්ටිමීටර්. අන්න ඒ විදිහට ඔයාලා හදන්න බලන්න තුන්වෙනි ගානත් ඉක්මනට. තුන්වෙනි ගාන හදලා ඉවරනවා මම හදන්න හතරවෙනි ගානකුත් දෙන්න. හතරවෙනි එකකුත් දෙන්න. හරි. අපි තුන්වෙනි ගාන හදමු. මම හතරක් දාලා තියන්නම් ඔයාලා තුන්වෙනි ගාන හදලා ඉන්න. දැන් දරුවනේ අපිට පැත්ත දිග විදියට එන්න පුළුවන් වෙන්නේ සෙන්ටිමීටර් විතරක් නෙමෙයි. අපිට මීටර එන්නත් පුළුවන්. උන් අපි මීටර වලින් අගයක් දෙනවා. 21යි මීටර. මීටර 21යි හදන්න. තව එකක් දානවා. හරි ඉස්සෙල්ලා අපි ඔය තුන හදලින් බලන්න. මේ තුන හදලින්. තුන්වෙනි ගාන හදලින් ඉස්සෙල්ලා. දැන් තුන්වෙනි එක හදලා තියෙන්නේ 16. මොකක්ද ආවේ? 16 වරක් 16. 16 වරක් 16 256යි. දැන් මෙන්න මෙයාගේ උත්තරයට එන්න ඕනේ 256යි වර්ග සෙන්ටිමීටර්. හරිනම් හරි දාගන්න. හරි දාගන්න. ඊට පස්සේ හතරවෙනි එකට යන්න බලන්න. හතරදී මීටර තියෙන ප්‍රශ්නයක් නෑ. 21යින් ගුණ කිරීම 21යි. හදාගන්න බලන්න. හදන්න. ඉක්මනට හදමු ඈ. මම මහසලා හදාගන්න ඕනේ. මේකදී අපි පළවෙනි වගන්තිය වල ලියන්න ඕනේ. දැන් වර්ගඵලයේදී අපි 21යින් ගුණ කරා 21යින්. දැන් යාගේ වර්ගඵලයේ වර්ග මීටර. ඇයි මීටරනේ තිබුණේ පැත්තක දිග නේද? ඒ නිසා වර්ග මීටර වෙන්න ඕනේ. දැන් ඉතින් 21න් ගුණ කරනවා. අමාරු නේ. 21න් ගුණ කරාම අමාරු නෑ මේ. එකෙන් ගුණ කරා එකමයි දෙවරක් 1 2යි දෙවරක් 2 4යි. අපි ඊට පස්සේ පල්ලෙහාට එකතු කරගත්තා. 441යි වර්ග මීටර කියලා ආවනම් හරි. 441යි වර්ග මීටර. අපි ඊළඟට හදලා බලන්නේ 75. 75 හදලා අපි ඊට පස්සේ දශම සංඛ්‍යා හදන්න යන්නේ. ඒක දශම සංඛ්‍යාවක් නෑ. දශම සංඛ්‍යාවක් සහ පූර්ණ සංඛ්‍යාවක් නේ අපි ඉගෙන ගත්තේ. දශම සංඛ්‍යාවකින් ගුණ කිරීම කියන එක අපි ඉගෙන ගන්නේ 8 පන්ති. ඒ සමන් දශම දෙන්නේ නැතුව ඉන්න. මීටර 75. ඒකට මොකක්ද ආවේ?
75 මීටර් ගුණ කිරීම 75 මීටර්. මට හිතෙන් කියන්න පුළුවන්. 75න් ගුණ කරාම ඔයාලා වගන්ති ලියලා අස්සට හදන්න ඕනේ. වගන්ති ලියලා අස්සට හදන්න ඕනේ. එතන 75 ගුණ කරාම 75න් අපිට එන්නේ 5625 වර්ග මීටර කියලා. 5625 වර්ග මීටර. හරිද බලන්න උත්තරය ඇවිල්ලාද කියලා බලන්න. උත්තරය ආවනම් හොඳයි. උත්තරය ආවනම් හොඳයි. හරි. දැන් ඇති අපි මේ වගේ හදුවනේ. අපි මේ වගන්ති ගණන් ටිකක් හදමු. වගන්ති ගණන් ටික. හරිනේ මම කරන්නේ ටික. දැන් මේ විදිහට සමචතුරස්‍රාකාර ඉඩමක පැත්තක දිග සමචතුරස්‍රාකාර ඉඩමක පැත්තක දිග 134 MV 134 MV ඉඩමේ වර්ගඵලය සොයන්න. ඉඩමේ වර්ගඵලය සොයන්න. හරි. ඉස්සල වගේම තමයි ගානේ වෙනසක් නේ. දැන් එතකොට තියෙන ලොකු සංඛ්‍යාවක් කප් එක විතරයි. එහෙනම් මගේ දරුවෝ ගාන සම්පූර්ණ කරගන්න. ඉඩමේ පැත්තක දිග කියලා දාලා ඊට පස්සේ වර්ගඵලය කියලා දාලා ගාන හදාගෙන යන්න බලන්න. හා. ගාන සම්පූර්ණ කරගමු ඊට පස්සේ. संपूर्ण करेगा හරි පුතාලට පුළුවන් ගුණ කරගන්න. මම දන්නවා ගුණ කරගන්න පුළුවන්. ඉතින් තනියම ඉක්මනට හදාගන්න. මට කලින් හදන්න ඕනේ. वर्गඵලය 134 मीटर ගුණ කිරීම 134 मीटर එනම් වර්ග මීටර 134 ගුණ කරලා බලන්න. දැන් බලන්න මොකක්ද ආවේ කියලා. හරිද? 4 වරක් 4 16 එකක් ඉතුරුයි. 4 3 12යි 1යි 13යි එකක් ඉතුරුයි. 4ක් 4යි 1යි 5. 3ක් 4 12යි 3ක් 3 9යි 1යි 10යි. 3ක් 3යි 1යි 4යි. එකෙන් ගුණ කරාට වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න ඔය විදිහට අපිට එනවා. 6යි 3යි 2යි 5යි 5යි 4යි 9යි 4යි 3යි 7යි 1යි. නෝන අපිට ඇවිල්ලා තියෙන දරුවනේ 17956යි वर्ग मीटर කියලා. 17956යි वर्ग मीटर. එහෙනම් අපිට හරියන්න ඕනේ හරියට. එහෙනම් ඔන්න මේ ගාන සම්පූර්ණ වුණා වගේ අපි තව ගානක් හදමු. හරිනේ? ඔන්න ඊළඟ එකත් හරියට හදාගමු. ටිකක් ලොකු එකක් දෙන්න. ක්ලියර්? समचतुरस्राकार उद्यानेक समचतुरस्राकार उद्यानेक පැත්තක දිග 450 MV 450 M කියන්නේ मीटर 450 කියන්නේ 450 MV. එම උද්‍යානයේ වර්ගඵලය සොයන්න. හරි. ඔන්න දැන් මම ගාන දීලා තියෙනවා. දැන් පුතාලට පුළුවන් ගාන ඉස්සෙල්ලා වගේම හදාගන්න.
ඉස්සල්ලා වගේම ලස්සනට හදාගන්න පුළුවන්. ලස්සනට හදාගන්න පුළුවන්. හදුම් බලන්න එහෙමද? හදන්න. අමාරුනේ 450 ගුණ කරනවා 450 වෙද්දි බිංදු දෙකකුත් දැන් කල්පනා වැඩේ කරගෙන යන්න. හරි. මම කතා කරන්නේ හදන්න. බගන් දෙක ලිව්වා ගාන හැදුවා. හරිද මොකද්ද උනේ 450 මීටර ගුණ කිරීම 450 මීටර කියලා එනවා 450 මීටර ගුණ කිරීම 450 මීටර දැන් උත්තරේ තමයි ඕනේ නේ මම පොඩි උදව්වක් කරන්නම් වර්ග මීටර තමයි අවසානට එන්නේ තව බිංදු දෙකකුත් එනවා ඇයි මේ දෙන්නට බිංදු දෙකක් තියෙනවා එහෙනම් බිංදු දෙක දැම්මා දැන් මගේ දරුවන්ට මොකද්ද තියෙන ගුණ කරන්න 45 ගුණ කිරීම 45 තියෙනවා. දැන් 45 ගුණ කරලා දාන්න බලන්න. 45 ගුණ කරලා දාන්න බලන්න. මොකක්ද දෙන්නේ කියලා? මොකක්ද ආවේ? හැමෝම ගුණ කරන්න මොකක්ද උනේ 25 45 ගුණ කරාම 2025ක් වෙනවා 2025 එහෙනම් මෙතනට එනවා 2025 කියන්නේ 2,2500යි 2,2500 නැත්තම් 200,2500 කියලාත් අපි කියනවා. ඔන්න ඇති දැන් සමචතුරස්‍රය ගැන කතා කර ඇතිනේ පුතේ. දැන් එහෙනම් ඊළඟට සමචතුරස්‍රයත් එක්ක එකට යන්නේ කවුද? එයාත් එක්ක යන්නේ කවුද? ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය. එහෙනම් මාතෘකාව ලියාගන්න ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය කියලා. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය. ඍජු කෝණාශ්‍රයක වර්ගඵල. එයාට සූත්‍රයක් තියෙනවා. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්න සූත්‍රයක් තියෙනවා. දැන් අපිට මතකයිනේ පුතේ සමචතුරස්‍රය ගැනනේ. දැන් සමචතුරස්‍රයේදී අපිට පැත්තක දිග කියලානේ ආවේ. දැන් මෙයාගේ වෙනම තියෙනවා දිගයි පළලයි කියලා වෙනම මිනුම් දෙකක් තියෙනවා. අරයගේ වගේ නෙමෙයි කවුද අරයා? සමචතුරස්‍රය වගේ නෙමෙයි මෙයා වෙනස් මෙයාගේ දිග එකයි පළල එකයි වෙනස් මිනුම් දෙකක් තියෙනවා ඒක අපි දන්නවනේ 6 ඉඳලම දැන් මෙයාට වර්ගඵලය හොයනකොට ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය මේක තමයි සූත්‍රය ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය අපි කෙටියෙන් ලියමු සමාන වෙන්නේ දිග ගුණ කිරීම පළලට ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල සමචතුරස්‍රයේ වර්ගඵලය සමානයි පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග. උන මම පොඩ්ඩක් මතක් වෙන්න කියලා ඉන්න. දැන් අපි 10 පන්තියේ 9 පන්තියේ 11 පන්තියේ අයියලා අක්කලාගෙන් සමහර ලාවට අහනවා වර්ගඵලෙත් සමාන වෙන නිතරම වගේ අහනවා වර්ගඵලය කියන්නේ මොකක්ද කියලා. ඒතකොට එයාලා අපිත් එක්ක දිගටම හිටපු දරුවෝ නෙමෙයි පුතේ. ඉස්කෝලේ පන්තියේ ඉස්කෝලේදී සමහරවිට පන්තිවලදීත් අලුත් ළමයි ඉන්නවා. ඒතර අහනකොට වර්ගඵලය කියන්නේ මොකක්ද කියලා බහුතරයක් අය ගොඩාක් අය කියන්නේ වර්ගඵලය කියන්නේ දිග ගුණ කිරීම පළල කියලා. වර්ගඵලය කියන්නේ මොකද්ද? දිග ගුණ කිරීම පළල. එයාලා වර්ගඵලය කියලා මතක තියාගෙන ඉන්නේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. වර්ගඵලය කියන්නේ දිග ගුණ කිරීම පළල නෙමෙයි. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල. වර්ගඵලය කියන්නේ
ඉඩ ප්‍රමාණයක්නේ වර්ගඵලය කියන්නේ. කිසියම් රූපයක් මගින් ගන්නා ඉඩ ප්‍රමාණය එහෙම නැත්නම් පෘෂ්ඨයක් සතු ඉඩ ප්‍රමාණය තමයි වර්ගඵලය කියලා කියන්නේ. එතකොට කවදාවත් මගේ දරුවෝ වර්ගඵලය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් දිගගුණ කිරීම පළල කියලා කියන්න එපා. හැබැයි ඍජු කෝණාශ්‍රය වර්ගඵලය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් අන්න අපි කියනවා දිගගුණ කිරීම පළල කියලා. ඒ නිසා රූපය ඇඳලා දිග පළල කියලා ලියලා ඍජු කෝණාශ්‍රය වර්ගඵලය කියන එක ලියලා එයාව කොටු කරගන්න ඕනේ නැත්නම් highlight කරගන්න ඕනේ. කරන්න බලන්න. හරි. එහෙනම් අපි මේක ලියාගෙන ඉවරනම් මගේ දරුවෝනේ අපි ගණන් ටිකක් හදලා බලමු. ඒකෙදී අපි දිග ගුණ කිරීම පළල කියන සූත්‍රය වර්ගඵලය හොයන ඍජු කෝණාශ්‍රය සූත්‍රය භාවිතා කරගෙන තමයි ගණන් හදන්නේ. එහෙනම් ඔන්න ලියන්න පහත දී ඇති ඍජු කෝණාශ්‍රවල වර්ගඵලය සොයන්න. පහත දී ඇති ඍජු කෝණාශ්‍රවල වර්ගඵලය සොයන්න. ඔන්න අපි බලමු. මේකෙදි පුතේ අපිට ඉස්සෙල්ලාට වඩා වෙනස්නේ. ඒ නිසා දිග කියලා එක මිනුමක් තියෙනවා. පළල කියලා එක මිනුමක් තියෙනවා. අන්නේ දිග කියන එකයි පළල කියන එකයි අපි ගුණ කරගත්තාම අපිට එන වර්ගඵලය වර්ග සෙන්ටිමීටර වලින්. එහෙනම් පුතේ රූපය ඇඳලා දිග කියලා ලියලා හරියට ඍජු කෝණාශ්‍රය දිග කියලා ලියන්න ඕන. මම කෙටියෙන් ලිව්වේ දිග කියලා. පළල කියලා ලියලා වර්ගඵලය කියලා ඒ දෙක ගුණ කරන්න ඕනේ. ඒ දෙක ගුණ කරලා උත්තරේ ගන්න. හරි. ඔන්න තනියම හදාගෙන යන්නේ. ඊට පස්සේ තව ගාණක් දෙනවා ඒකත් හදන්න තනියම. ඒකත් හදන්න තනියම. මොන දෙකම සෙන්ටිමීටර වලින් දීලා තියෙන්නේ. දෙකම සෙන්ටිමීටර වලින් පළවෙනිට මොකද උනේ? අගට බිඳුවක් දාලා 18 එකෙන් ගුණ කරාම 18මනේ. නේ 180යි. 180යි. දැන් දෙවෙනි ගාන හදලෙමු. දෙවෙනි ගාන හදන්න. පුතාලට එකවර බැරුණා පැත්තක ලියලා හදාගත්තට කමක් නෑ. දෙවෙනි ගාන දශමක් දුන්නා. දෙවෙනි ගාන හදලා ඉවර කරගමු ඉස්සෙල්ලා. හැමෝම වේගෙන් හදන්නත් ඕනේ. ඒකදී ආවේ 35 සෙන්ටිමීටර ගුණ කිරීම 15 සෙන්ටිමීටරනේ.
දැන් අපි පුතාලා දුවලට එකවර හදාගන්න පුළුවන්. එකවර හදාගන්න පුළුවන්. එහෙම අමාරු නම් පැත්තක ලියලා හදාගන්නත් ඕනේ. ඉතින් එකවර හදාගන්න පුළුවන් කිව්වට තාම ඉතින් චක්‍රෙස් බෑනේ. තාම සමහර චක්‍රය අමතක වෙලා තියෙන්නේ නේද? ඔන්න දැන් ඊළඟට දැලිසොල්දි චක්‍රය ගැනත් බලනවා, ගුණ කිරීම දැලිසත් කරනවා. මතක තියාගන්න. ඔන්න මම එකවර කරන්න යන්නේ 15 සරප්ප 75යි. 75න් 5 දැම්ම 7ක් ඉතුරු වෙනවා මට. 15 සරත් තුන 45යි. මම 45යි 7යි බලන මට එනවා කීයක්ද? 52ක්. එහෙනම් වර්ගඵලයට ඇවිල්ලා තියෙන්නේ 525යි වර්ග සෙන්ටිමීටර් කියලා. 525යි වර්ග සෙන්ටිමීටර්. හරි. ඒක හදපු දරුවෝ ඊළඟට යන්න. ඊළඟට යන්න. ඊළඟට යන්න. ඊළඟ දශම තියෙනවා. අන්න දශම තියෙනවා. දශම තියෙන එක ගැන ලොකුවට හිතන්න එපා. දශම ගුණ කරන හැටි 17 පන්ති පුතාලා දුල දන්නවනේ නේද? දශම ගුණ කරන හැටි. හරියට හදාගමු. ඔන්න අපි දීලා තිබුණ මේ ගානේදී ඉක්මනට උත්තර හදාගමු. ඔයාලට තිබුණේ වර්ගඵලයේදී යාගේ දිග 13යි cm ගුණ වෙනවා පළල 8යි cm ගේ. දැන් ඒකෙන් තමයි අපි උත්තරේ ගන්න තියෙන්නේ. මතක් කරගන්න මොකද්ද අපි කරේ කියලා. දශම ගුණ කරද්දී දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරද්දී මොකද්ද කරේ පුතේ මතකයිද? මොකද්ද කරේ? දශම අමතක කරලා දශම නෑ කියලා හිතලා සංඛ්‍යා දෙක ගුණ කරා. එහෙනම් මොකක්ද වෙන්නේ? 135 ගුණ වෙනවා 8ෙන්. ඉතින් මාත් එක කරන්න. ඔයාලත් එක කරන්න ඕනේ. 135 8ෙන් ගුණ වෙන්න ඕනේ. මොකද්ද? 8 වර 5 40යි. 4ක් ඉතුරුයි. 8 වර 3 24යි. 4යි 28යි. 2ක් ඉතුරුයි. 8 වර 8යි 2යි 10යි. එක දශම ඉලක්කමක් තිබුණා. එහෙනම් අපේ උත්තරේ තියෙන්න ඕනේ එක දශම ඉලක්කමක්. එක දශම ඉලක්කමක් එච්චරයි. එහෙනම් උත්තරේ 108යි වර්ග සෙන්ටිමීටර් කියලා එනවා. 108යි වර්ග සෙන්ටිමීටර්. හරි. එහෙනම් මේ ගාන හදන්න. අන්න යාගේ තියෙන දශම. මීටරුත් තියෙනවා. හදන්න බලන්න. හදන්න. ඉක්මනට ගාන ලියයි හදන්න. හැමෝම කරන්න ඉක්මනට. මොකක්ද ඉන්නේ? එයාගේ දිග නම් 40යි. පල්ල නම් 21.8යි. වර්ග මීටර. ගුණ කරලා දාන්න ඉතින්. ඉක්මනට. දාමු. මොකද්ද වෙන්නේ? මේකේ දශම අමතක කරන්න. 40 ගුණ කිරීම 218. එහෙනම් 40 218න් ගුණ කරනකොට ඉස්සෙල්ලා කරන්නේ බිංදුව දාගන්න.
බිඳුව. එහෙනම් බිඳුව දාගන්න. ඉස්සෙල්ලා බිඳුව දාගන්න. දැන් බලන්න 218 4න් ගුණ කරලා. දශම නෑ. 4 වරක් 8 කීයද? 32යි. 32න් 2 3ක් ඉතුරු. 4 වරක් 1 4යි 3යි 7යි. 4 වරක් 2 8යි. ගුණ කරලා ඉවරලා නරේ අමතක කරන්න බෑ. දශම තිබුණානේ. අපි හිතුවේ නැතු උනාට. එහෙනම් යාවයින් කර ඔන්න එක දශම ඉලක්කම. එහෙනම් උත්තරෙට ඉන්නේ 872යි. එච්චරයි. එච්චරයි. ඔන්න අපි හදාගත්තා. අපි තව ගානක් හදලා බලමුනේ. තව ගානක් හදලා බලමු. ඒකෙදි මීටර දාලාම හදමු බලන්න. මීටර දාලා තියලා ලොකු එකක් හදමු. පස්වෙනි ගාන. පුතාලා ඉක්මනට හදමු. මම අගයන් දාන්නම්. තිස් දෙකයි මීටර් නැත්නම් ඊටත් වඩා ලොකු කරමු. මේව දාමු 300යි මීටර් 700යි මීටර්. හරි. 300යි 700යි තියෙනවා. බලමු හරියයිද කියලා. 300යි 700යි. ලොකු ගානක් නේ හදන්න බලන්න. අමාරුවෙන් හදන්න බලන්න. අමාරු නෑ දුන්න ලේසිම ගානක් තියෙනවා. ලේසිම ගාන හදන්න බලන්න. දැන්ට දුන්න ලේසිම එක හදන්න. හරිද? හත්සියයි 300යි ගුණ කරන්න තියෙන්නේ. හරිම ලේසි. හරිම ලේසි. ලේසි නෙමෙයි හරිම ලේසි. හත්සීයයි 300යි. ඔන්න 700යි 300යි තියෙන්නේ මම කිව්වා ලේසිම ලේසි කියලා. ඇයි ලේසි වෙන්නේ? උත්තරේ ඒකකේ නම් වර්ග මීටර තමයි. ගුණ කරන්න භාවිතා කරපු එකේ දෙකේම තියෙනවා බිංදු. එහෙනම් බිංදු 2යි බිංදු 2යි බිංදු 4ක් දාන්න පුළුවන්. ඔන්න බිංදු 4ක් දාලා 7 වරක් 3 ගුණ කරනවා 21යි. ඔන්න වැඩේ ඉවරයි. අගට බිංදු තියෙන හින්දා සංඛ්‍යා ගුණ කරද්දී ඒ බිංදු ටික එහෙම්මම දාන්න පුළුවන්. මේ බිංදු දෙක ගත්තාම 7යි, අර බිංදු දෙක ගත්තාම 3යි, 7 වරක් 3 21යි. ඔන්න අපි උත්තරේ ගත්තා. එච්චරයි. හරි. ඔන්න අපි ගාන හදලා තියෙනවා. හරිනේ? එහෙනම් ඔන්න අපි ඍජුකෝණාශ්‍ර වල වර්ගඵල අදාළ ගණන් කීපයක් තමයි මේ හැදුවේ. අපි බලමු ඊට පස්සේ තවත් ගණනක් හදන්න. හරිද? අපි වගන්ති ගණනක් ලියාගමු මේ විදිහට ලියාගන්න. ඍජුකෝණාශ්‍රාකාර ඉඩමක ඍජුකෝණාශ්‍රාකාර ඉඩමක දිග 400 m ද පළල 150 m ද වේ. එහි වර්ගඵලය සොයන්න. හදන්න බලන්න. වගන්ති ලියලා හදන්න. ඉඩමේ දිග, ඉඩමේ පළල, ඉඩමේ වර්ගඵලය. 400 m දිග, 150 m පළල, වර්ගඵලය අහන්න. ඉක්මනට හදන්න බලන්න ගන්න. ඉක්මනට හදන්න.
ඉඩමේ දිග, ඉඩමේ පළල, ඉඩමේ වර්ගඵලය. දැන් මතක් වෙන්න ඕනේ 450යි 400යි 150 බොහොම ලේසියෙන් ගුණ කරන්න පුළුවන්. ලේසියෙන්. හරිද? හරිද? මොකක්ද උනේ? හාරසීයයි එම් ගුණ කරා 150යි එම් වලින් මොකද උත්තරේට ආවේ? එම් වර්ගය ආවා. අගට දැම්ම බිංදු කීයක්ද? 3ක්. 15 4ක් බැලුවා. උත්තරේට ආව 60යි. එහෙනම් මොකද්ද? 60000යි වර්ග මීටර කියලා එනවා. වර්ග මීටර 60000ක් ඇවිල්ලා තියෙනවා. හරි. ඔන්න වරද්දන්න බෑ. බොහොම ලේසි වැඩේ අල්ලගත්තා නම් වැඩේ අල්ලගත්තා නම් හරි ලේසි. හොඳ ඊළඟ එක. ඊළඟ ගාන ලියාගමු. ඍජුකෝණාශ්‍රාකාර තහඩුවක දිග පළලමින් තුන් ගුණයකි. දිග පළලමින් තුන් ගුණයකි. දිග පළලමින් තුන් ගුණයකි. දිග පළලමින් තුන් ගුණයකි. තුන් ගුණයකි. එහි පළල 20යි cm නම් පළවෙනි කොටස දිග සොයන්න දෙවෙනි එක වර්ගඵලය සොයන්න තුන මෙම ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති තවත් ඍජුකෝණාශ්‍ර දෙකක රූප සටහන් ඇඳ ඒවායේ දිග සහ පළල ලකුණු කරන්න. හරි. ඔන්න ලොකු ප්‍රශ්නයක් හොඳ ප්‍රශ්නයක්. දැන් අපිට පුළුවන් මේකෙදි මුලින්ම දිග හොයාගෙන ඉන්න. දැන් ගන්න කියවල බලන්න. ඍජුකෝණාශ්‍රයක දිග පළලමින් 3 ගුණයක් වෙනවලු. පළල 20යි නම් අපෙන් අහනවා දිග කීයද කියලා. හරි පුතේ ඉස්සලා දිග හොයාගෙන ඉන්න. දිග මාධ්‍යන්ට උදව් කරනවා. ඉස්සලා දිග හොයාගෙන ඉන්න. කීයද? දිග කීයද? පළල වගේ 3 ගුණයක් වෙලා තියෙනනේ. දිග කියන එක පළල වගේ 3 ගුණයක් වෙලා තියෙන්නේ. එහෙනම් පළල 20යි නම් අපිට දිග එනවා 20 3යි. ඔන්න අපිට දිග සොයා ගන්න පුළුවන් වුණා නම් දැන් මගේ දරුවන්ට පුළුවන් මොකද්ද? වර්ගඵලය සොයා ගන්න. වර්ගඵලය. දැන් වර්ගඵලය සඳහා මොකද්ද භාවිතා කරන්න පුළුවන්?
අපි ආගේ දිග දන්නවා. අපි ආගේ පළල දන්නවා. එහෙනම් බොහොම ලේසියෙන් වර්ගඵලය සොයාගන්න පුළුවන්. හොයාගන්න බලන්න. ඔය දෙක අමාරු එකක් නෙමෙයි. ඊට පස්සේ එකටයි මම උදව් කරන්න ඕන. ඊළඟ ගන්නට. හරිද? බලන්න. හරිද? මොකක්ද අපිට උත්තරයට ආවේ? උත්තරයට ඇවිල්ලා තියෙන්න ඕනේ අගට බිංදු 2යි 6 2 1200යි. හරි. කොට දැන් අපි වර්ගඵලයේ දන්නවා 1200යි කියලා. දැන් මම කියලා දෙනවා කොහොමද මේ හා සමාන වර්ගඵලයක් තියෙන ඍජු කෝණාශ්‍රවල දිග සහ පළල හොයාගන්නේ කියලා. මකනවා මේක දිග සහ පළල හොයාගන්නේ කියලා. ඒකදී දරුවනේ අපිට තියෙන්නේ ඔන්න 1200යි වර්ගඵලය. එන අපි බලනවා මේ 1200 හදාගත හැකි ක්‍රම මොනවද තියෙන්නේ කියලා. 1200 හදාගන්න පුළුවන් මොන වගේ සංඛ්‍යා ගුණ කිරීමෙන්ද කියලා. ඇත්තටම බලනවා නම් 1200 සාධක තමයි මේ බලන්නේ. 1200 සාධක දෙකක ගුණිතයක් විදිහට පෙන්වන්න යන්නේ. 1200 සාධක දෙකක ගුණිතයක් විදිහට පෙන්වන්න යන්නේ. එතකොට මේ ගාන හදද්දී අපිට හිතෙන් හදාගන්නත් පුළුවන්. හිතෙන් හදාගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ සඳහා අපිට අපේ සාධක දැනුම භාවිතා කරන්න පුළුවන්. දැන් අපි මේ ගානේදී බලමු පොඩ්ඩක් හිතෙන් හදාගන්න ගිහිල්ලා. දැන් පුතාලා ඉස්සෙල්ලා මේක ලියා ගන්න බලන්න. මේක ලියාගෙන පැන්සලෙන් අපි අගයන් ටිකක් දාගෙන බලමු. පැන්සලෙන් අගයන් ටිකක් දාගෙන බලමු මොන වගේ සංඛ්‍යා දෙකක් ගුණ කරාමද 1200 එන්නේ කියලා. හරි. ඉස්සෙල්ලා මේක ලියා ගන්න බලන්න. ලියාගන්න. ලියන්න. දැන් පුරුමුද බලන්න මේක මොන වගේ අගයන් වලින්ද 1200 හදාගන්න පුළුවන් කියලා. පැන්සලෙන් දාගන්න වැරදුනොත් හදාගන්න පුළුවන් නේ අපිට. පැන්සලෙන් දාගන්න. අගයන් ටික හිතුවද? දැන් මොන සංඛ්‍යා දෙකද? මේකට අපි ගණිතයේ විධිමත්ම ක්‍රමයක් බලමුද? මේකට අපිට හදාගත හැකි ක්‍රමයක්. එකක් තමයි මේක ගැළපෙන හොඳම දේ තමයි පුතේ මේ 1200 අපි ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් විදිහට ලියන්නේ. ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියා ගන්න නම් අපිට පුළුවන් 1200 බෙදලා බලන්න දෙකෙන් සහ පිළිවෙලට ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදන්න බලන්න පැත්තට 1200 බෙදා ගන්න බලන්න පැත්තට මේ ඕනම ගානට මේක ගැලපෙනවා මතක තියාගන්න. බෙදන්න අවසානයේ දක්වාම බෙදන්න. දිගට බෙදාගෙන යන්න. 1200 දෙකෙන් බෙදුවා කීයද ආවේ 600යි ආයෙත් බෙදන්න කීයද දෙකෙන් කීයද ආවේ 300යි ආයෙත් බෙදන්න දෙකෙන් කීයද ආවේ 150යි
ආයෙ බෙදන්න දෙකෙන් කීයද ආවේ 75යි. දැන් බෙදන්න කීයද කියලා බලන්න. කීයද බෙදන්න බලන්න. බලන්න. අපිට පේනවාද දෙකෙන් බෙදෙන්නේ නේ 3න් බෙදෙන්නේ කියලා 25යි. එහෙනම් 25 බෙදෙන්නේ කියලා දන්නවා 5න්. 5 බෙදෙන්නේ කියන්නේ 5න් 1යි. ඒතර ඔන්න අපි ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට මෙයාව ලියාගෙන තියෙන්නේ. ලියා ගන්න ඕනේ අතරම නම්. ඒතර මම මෙතනින් ලියා ගන්න 1200 සමාන වෙනවා දෙකේ වාක්‍යයක්ද 4කුයි 3 වාක්‍යයක්ද 1යි 5 වාක්‍යයක්ද 2යි. දැන් මෙන්න මේ තියෙන සාධක ගොඩවල් දෙක දෙක වෙන් කරගන්න පුළුවන්. ගොඩවල් දෙක දෙක. උදාහරණයක් පුතේ අපි ඔන්න මෙතනින් ගත්තා කියන්නේ මේ කැමති තැනකින් ගොඩවල් දෙකට වෙන් කරනවා. ඔන්න මේ පැත්ත එකක් විදියටයි මේ පැත්ත දෙකක් විදියටයි වෙන් කරගන්නවා. එතකොට මෙතනින් එනවා 5 වරක් 5 25 25 ඒවා 3 75. ඔන්න එතනට ආව 75. පැන්සලින් කරන්නේ මෙතන 2යි 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි. ඔන්න එහෙමනම් හදාගන්න පුළුවන් එකක් තමයි 75යි 16යි. ඔන්න අපිට දිග සහ පළල විදිහට ගන්න පුළුවන් එක ආගයක්. 75යි 16. 75 දිග නම් පළලට ගන්න පුළුවන් කීයද 16. ඔය එක්තනින් වෙන් කරලා අපිට තව තැනකින් වෙන් කරන්න පුළුවන්. මම මෙතනිනුයි මෙතනිනුයි වෙන් කරගන්නවා. මේ බලන්න මෙතනට එනවා 25. 3 වරක් 2 6යි 6 වරක් 2 12යි 12 වරක් 2 24 24 දැන් 30යි. ඔන්න එතනට ආව මේ 36යි 25. එහෙනම් මෙතනට අපි දිග 36 දාගත්තොත් පළලට එනවා කීයද 25. එතකොට එතනින් විතරද අපිට තව බැරිද? පුළුවන්. මේකේව අපිට වෙනස් කර කර තැන් තැන් වලට දාන්න පුළුවන් පුතා. උදාහරණයක් අපි මේ 25ත් එක්ක ඕන්න මෙතනින් අගයක් දාගන්නවා. 25යි 2යි අරගන්නවා. 25යි 2යි 50ක් වෙනවනේ. මේක වෙන මොන්නම් බලන්න පුළුවන්. 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 3 24යි. ඒතර ඕන්න 50යි 24යි ගන්නත් පුළුවන්. 50යි 24. දැන් අපිට මේකේ තියෙන ඕනේ හැටියට මාරු කරන්න පුළුවන්. මේ සංඛ්‍යා ඔක්කොම ගොඩවල් දෙක දෙක වෙන් කරගන්න පුළුවන් ඕන ක්‍රමයක්. උදාහරණයක් අපි බලමුකෝ තව එකක්. ඔන්න මම මේ ටික මෙහෙම වෙන් කරගන්නවා මේ. ඔන්න එතකොට මොකක්ද දෙන්නේ? 5 වරක් 25 25 දෙකක් 50යි 50 දෙකක් 100යි. මෙතන තියෙන 2 වරක් 2 4යි 4 වරක් 3 12යි. ඔන්න 100යි 12යි දාගන්නත් පුළුවන්. තවත් තියෙනවා මේක. තවත් තියෙනවා. තව විවිධාකාරයෙන් අපිට මේක හදාගන්න පුළුවන්. ඒතකොට ඒ විදිහට මේ සංඛ්‍යාව ලොකුයි නම් අපිට යාගේ සාධක වෙන් කරගත්තාම ඒ සාධක ඇසුරින් ගාන හදාගන්න පුළුවන්. මේ බලන්න ඕන මෙතනුත් කියන්න පුළුවන්. 600යි 2යි හරියනවා. 600යි 2යි. මෙතන 2 වරක් 2 4යි. 4ත් එක්ක ඕනනම් 300 හරියනවා. ඔන්න 8ත් එක්ක 150 හරියනවා. ඊළඟට 16ත් එක්ක 75 හරියනවා. 48ත් එක්ක 25 හරියනවා. ඔය වගේ 30ත් එක්ක 30ත් එක්ක 25 හරියනවා. ඔය වගේ විවිධාකාර අගයන් අපිට මේක හිතා ගන්න පුළුවන්. ඒ වගේ අපිට මේ ගානෙදි කියන්නේ මේක හදන්න විතරක් නෙමෙයි. මේකත් ලියාගමු. මේකත්. ඉතින් අපිට හිතන විදි මතක් වෙනවා. ලොකු ඒවා වුණා, පොඩි ඒවා වුණා. මේ ප්‍රථමක සාධක ටික දරුවනේ ගොඩවල් දෙකකට වෙන් කරනවා. සමාන නෙමෙයි. මේ තියෙන ඒවා ගොඩවල් දෙකකට වෙන් කරනවා. සමානට මුලින් තියෙන ඒවා අගින් තියෙන ඒවා ගන්න පුළුවන්. මුලයි අගයි වෙන වෙනම ගන්න පුළුවන්. කැමති විදිහකට ගන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම ගන්නවා. හරි. දැන් අපිට කියනවානේ මීට අදාළව ඍජු කෝණාස්ත්‍ර දෙකක් ඇඳලා අගයන් දාන්න කියලා. ඒතකොට ඍජු කෝණාස්ත්‍ර දෙකක් ඇඳලා එකකට ඕන 75 සෙන්ටිමීටර් අනිත් එකට 16 සෙන්ටිමීටර් එහෙම නැත්නම් එකකට 36 සෙන්ටිමීටර් අනිත් එකට 25 සෙන්ටිමීටර් තව ඕන 50 24 සෙන්ටිමීටර් ඔය විදිහට අපිට ඕන තරම් අගයන් දාගන්න පුළුවන්.
ඔන්න බලමු තවත් එකක් තව එකක් බලමු. ඒ වගේ එකක් බලමු තව. ලියා ගන්න මේ ප්‍රශ්නේ බලන්න. මේක ලියා ගන්න. අපි මෙහෙම ගමු. සමචතුරස්‍රයක පැත්තක දිග සමචතුරස්‍රයක පැත්තක දිග සමචතුරස්‍රයක පැත්තක දිග 10 සෙන්ටිමීටර් වේ. ලේසි එක. 10 cm වේ. පළවෙනි කොටස සමචතුරස්‍රයේ වර්ගඵලය සොයන්න. සමචතුරස්‍රයේ වර්ගඵලය සොයන්න. සමචතුරස්‍රයේ වර්ගඵලය සොයන්න. 2 සමචතුරස්‍රයේ වර්ගඵලයට සමාන වූ සමචතුරස්‍රයේ වර්ගඵලයට සමාන වූ වර්ගඵලයක් සහිත ඍජුකෝණාශ්‍රයක දිග සහ පළල සඳහා ගත හැකි පූර්ණ සංඛ්‍යාත්මක අගයන් සියල්ලම ලියන්න. පූර්ණ සංඛ්‍යාත්මක අගයන් සියල්ලම ලියන්න. හරි. එහෙනම් අපි දැන් ඊට අදාළව බලමු කොහොමද පුතාලා පළවෙනි උත්තර ලියන්න බලන්න. පළවෙනි උත්තර ලියන්න සමචතුරස්‍රයේ වර්ගඵලයේ උත්තර ලියන්න. හොයලේ සමචතුරස්‍රයේ වර්ගඵලය. මහ දණ්ඩයක් නේ. හරි. සමචතුරස්‍රයේ වර්ගඵලය. කීදාවේ? 10 10 100යි. 10 10 100යි. ඔන්න දැන් මට තව කතාවක් කියන්න අමතක වුණා. ළමයි සමහරවිට මේ වැරද්ද කරන්න පුළුවන්. ඒ නිසා මම ඒක කියන්න ඕනේ නැත්නම් ඒක. දැන් ඔන්න අපිට මෙතනදී ඇවිල්ලා තියෙන්නේ 10 100යි වර්ග සෙන්ටිමීටර්නේ. දැන් කාටද හිතෙනවා සෙන්ටිමීටර් 100ක් කියන්නේ මීටරයයිනේ. සෙන්ටිමීටර් 100ක් කියන්නේ මීටරයක් ඉඳලා මෙතන තියෙන්නේ මීටර එකයි වර්ග මීටර එකයි කියලා. ඔන්න වර්ග මීටර එකයි කියලා එහෙම දාන්නේ නැහැ කවුරුවත්. ඇයි මේ තියෙන්නේ සෙන්ටිමීටර් 100ක් නෙමෙයි වර්ග සෙන්ටිමීටර් 100ක්. වර්ග සෙන්ටිමීටර් 100ක්. එතකොට වර්ග මීටර එකයි වර්ග සෙන්ටිමීටර එකයි ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි පස්සේ කියලා දෙන්නම් ඈ. පස්සේ කියලා දෙන්න. හැබැයි මේක වරද්දයි කියලා කිව්වේ මේක මෙතනින් ඉවරයි. ඒ කාලේ මුකුත් කරන්න යන්නේ නැහැ. මේව මීටර කරනවද එහෙම කතා නැහැ. වර්ග සෙන්ටිමීටර නම් වර්ග සෙන්ටිමීටර විතරමයි. වර්ග මීටර නම් වර්ග මීටර විතරමයි. ආයෙ වෙනත් ඒවාට පරිවර්තනය කරන්නේ නැහැ. මතක තියාගන්න. හරි. දැන් මට ඕනේ ඕක නෙමෙයි මම අමතක මතක් වෙලා කිව්වේ. හොඳයි මම හිතන්නේ එතකොට 9 පන්ති වගේ හරි 8 හරි 9 හරි වෙන්නේ නැති. අපිට ගානකදී ওই විදිහ වර්ගඵලයේ ගානක් හදන්න තිබුණා. මම ඉතින් වර්ග මීටරයකට වර්ග සෙන්ටිමීටර ගාන වගේ එකක් මොකක් හරි ප්‍රශ්නයක් ඇතුළේ තිබුණා. මම වැරදියට උත්තරේ දාලා තිබුණා. ඒතකොට මම පන්තියේ ටියුෂන් ක්ලාස් එකේ මගේ සර් විමල් සර් කියලා සර් කෙනෙක්. සර් මට ඒක දැක්ක ගමන් ගැහුවා ඔලුවට දඩවුම් ගාලා එක. ගහලා වර්ග මීටරයකට වර්ග සෙන්ටිමීටර ගාන 155ක් ලියාගෙන දුන්නා. 155. එතකොට ඒකෙන් පස්සේ මට ඉතින් ජීවිත කාලෙට මතකයි වර්ග සෙන්ටිමීටර වර්ග මීටරයකට වර්ග සෙන්ටිමීටර කීයක් තියෙනවද කියලා. හරිද? එතකොට ඒ නිසා වරද්ද ගන්න එපා. මම නිකන් මතක් කරන්න ආපු ඉඳලා. එතකොට වර්ග මීටර එක මම කියලා යන්නකෝ පුතේ. ඔන්න වර්ග මීටරයක් කියන්නේ මීටර එකයි ගුණ කරනවා. එතකොට මීටර එකක් කියන්නේ සෙන්ටිමීටර් 100යි. මීටර එකක් කියන්නේ සෙන්ටිමීටර් 100යි. එතකොට ඔන්න දැන් මේ දෙන්න ගුණ කරාම 100 වාසිය කීයක් වෙනවද?
වර්ග සෙන්ටිමීටර් 10000. එහෙනම් වර්ග මීටර එකක් කියන්නේ වර්ග සෙන්ටිමීටර වලින් ගත්තොත් 10000ක් වෙනවා. ඔන්න ඔහොමයි ගන්නෙ. මේක අපිට හතේදී ඔයාලට එහෙම නේ. අපි සාමාන්‍ය පෙළ විභාගයේදී සමහර අවස්ථාවලදී මේහා සම්බන්ධ ගණන් ඇවිල්ලා තියෙනවා. තාම කලාතුරකින් එකක් වගේ ඇවිල්ලා තිබුණා. වර්ග නෙමෙයි ඒක ඝන මීටර කියන එක පරිමාවට අදාළයි. හරි. දැන් අපි වැඩේට යමු. මම කිව්වේ සමචතුරස්‍රයේ වර්ගඵලයට සමාන වූ වර්ගඵලයක් තියෙන ඍජු කෝණාශ්‍රයක දිගයි පළලයි සඳහා මිනුම් හැකි පමණ හොයන්න. දැන් හොයන්න බලන්න. එතකොට ඔන්න ඉස්සල්ලා ගාන මතක් කරගෙන හොයන්න. ඔන්න මම මොකුත් කියන්නේ නැතුව ඉන්න හොයන්න. ඉක්මනට හද. ඉස්සල්ලා ගාන උදව් කරගෙන. ඉස්සලා ගන්න උදව් කරගෙන හදන්න. මොකක්ද මේක හිතෙන් හදන්න පුළුවන් නම් හිතෙන් හදුවට කමක් නැහැ. හිතෙන් හදන්න පුළුවන් මේක. ඒක හිතෙන් හදන්න පුළුවන් නම් හිතෙන් හදුවට කමක් නැහැ. ඒ කියන්නේ මොකක්ද? 100 නම් වර්ගඵලය මේ දිග සහ පළල සඳහා ගන්න පුළුවන් අගයන් හොයන්න කලින් අපි 100 සාධක ටික හොයාගමුද 100 සාධක මොන 100 සාධක පූර්ණ සංඛ්‍යාත්මක සාධක ලියන්න බලන්න 100 හදාගත්ත ක්‍රම ලියන්න බලන්න මේක අපි පොඩි අර හතේ මුල් හරිය කරානේ දැන් ඔන්න 100 හදාගන්න පුළුවන් ක්‍රම පූර්ණ සංඛ්‍යාවලින් पूर्ण संख्यावली मोडवा ඔන්නම ලිව්වා 100 කොහොමද 100 හදන්න පුළුවන් 100 හදන්න පුළුවන් කොහොමද මොන සංඛ්‍යා දෙකේ ගුණිතයද මොකද්ද හිතෙන් පුළුවන් ඒ සම ප්‍රථම සාධක ගත්තේ නේ එක්වරක් 100 ආය මොකක්ද ආවේ දෙවරක් 50 හතරවරක් 25 පස්වරක් 20 ඊළඟට එන්නේ 10 වරක් 10. එයි මම ලිව්වේ නැත්තේ. ඒතකොට 10 වරක් 10 කියන්නේ අපිට දුන්නේ ඒකනේ සමචතුරස්‍රය. ඒසත් ලිව්වේ නේ. එහෙනම් ඔන්න අපි 100 සාධක හොයාගෙන තියෙන්නේ. එහෙනම් 100 සාධක දන්නවනම් මෙයාගේ දිගට හා පළලට ගත හැකි අගයන් මොනවද කියලා අපෙන් අහුවාම අපිට ලියාගෙන යන්න පුළුවන් මොනවද දිගට ඕනනම් 100ම ගන්න පුළුවන් පළලට එකක් ගන්න පුළුවන් මේක ඉතාම කුඩා වුණාට මේකත් ඍජු කෝණාශ්‍රයක් තමයි කාටවත් නෑ කියන්න බෑ ඉතා සිහින් පටියක් එයාත් ඍජු කෝණාශ්‍රයක් හැබැයි ඊළඟට 50ත් එක්ක දෙක ගන්න පුළුවන් 25ත් එක්ක 4 ගන්න පුළුවන් 20ත් එක්ක 5 ගන්න පුළුවන් ඔය විදිහට අපිට ඔන්න පූර්ණ සංඛ්‍යාත්මක අගයන් ගන්න පුළුවන් මිනුම් 4යි තියෙන්නේ ඍජු කෝණාශ්‍රයක් සඳහා ගත හැකි අගයන් 4යි තියෙන්නේ හරි ඔන්න අපිට මේ වැඩේ තේරෙන්න ඕනේ ඊට පස්සේ අහුවොත් ඍජු කෝණාශ්‍රයක වර්ගඵලයට සමාන වර්ගඵලයක් තියෙන නැත්නම් සමචතුරාශ්‍රයක වර්ගඵලයට සමාන වර්ගඵලයක් තියෙන ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය සඳහා ඍජු කෝණාශ්‍රය දිග හා පළල සඳහා ගත හැකි අගයන් කිව්වහම අපිට මෙහෙම හොයාගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා සාධක දැනුම තමයි පුතේ වැදගත් වෙන්නේ. සාධක දැනුම තමයි භාවිත කරන්නේ. හොඳයි. අපිට තව ගානකට යමු බලන්න. තවත් ගානකට. මේ ගානේදී අපි කරන්නේ මෙහෙම තියාගන්න. පළවෙනි කොටස. ගානේ පළවෙනි කොටස. ABC ABCD ඍජු කෝණාශ්‍රය වර්ගඵලය සොයන්න
දෙක 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 ABCD යනු ABCD යනු ABCD යනු ඍජුකෝණාංශ තහඩුවක් වන අතර ඍජුකෝණාංශ තහඩුවක් වන අතර එහි තුල PQRS හා KLM සමචතුරස්‍ර හා ඍජුකෝණාංශ හැඩ දෙකක් කපා ඉවත් කර තිබේ නම් එම කපා ඉවත් කළ කොටස්වල වර්ගඵලය සොයන්න වර්ගඵලයන් සොයන්න තුන්වෙනි කොටස එම කොටස් කපා ඉවත් කළ පසු සිදුරු සහිත තහඩුවේ වර්ගඵලය සොයන්න හරි හොඳයි අපි බලමු එහෙනම් පුතේ ඔන්න මේ රූපය අඳ ගන්න මෙයාගේ දිග 40යි මෙයාගේ පළල 25 නිකන් අඳින්නේ නේ මතකනේ පරිමාණ රූප නෙමෙයි නිකන් අඳින්නේ එතකොට මේ සමචතුරස්‍රයේ පැත්තක දිග 12යි මෙයාගේ දිග 15යි පළල 7යි හරි ඔන්න ලකුණු කරගන්න ඉක්මනට ඇඳගන්න රූප ඉක්මනට ඇඳගන්න
රුපියල් ඇඳනම් ඉස්සෙල්ලාම ඍජුකෝණාංශ තහඩුවේ වර්ගඵලය හොයන්න. තහඩුවේ වර්ගඵලය හොයන්න. ඉක්මන් කරන්න. හැමෝම හොයන්න තහඩුවේ වර්ගඵලය. හරිද? මොකක්ද අපිට ආවේ 40 හේවා 25 පළවෙනි කොටස. මම වගන්ති ලියන්නේ පුතේ 40යි 25යි ගුණ කරන්න තිබුණේ අපිට උත්තරේ විදියට ඇවිල්ලා තියෙන්න ඕනේ අගට බිඳුවක් දැම්මා 25 4ෙන් ගුණ කරා ඒ කියන්නේ 100යි 1000යි උත්තරේ. वर्ग सेंटीमीटर 1000ක් ඇවිල්ලා තියෙනවා නම් හරි දාගන්න. ඊට පස්සේ දෙවැනි එකේදී අපිට කියනවා මේ සමචතුරස්‍රයක් සහ ඍජුකෝණාශ්‍රයක් තියෙනවා අය. ඒ දෙන්නගේ වර්ගඵල දෙක ආයලා කපලා අයින් කරනවා. මේ කපලා අයින් කරන කොටස් දෙකේ වර්ගඵල ගැන අහන්න. එහෙනම් ඉස්සෙල්ලා සමචතුරස්‍රයේ වර්ගඵලය සොයන්න. සමචතුරස්‍රයේ වර්ගඵලය සොයන්න. අපේ සමචතුරස්‍රයේ වර්ගඵලය සොයන්න. සමචතුරස්‍රයේ වර්ගඵලය. එයාගේ දිග දන්න ඕනේ, පැත්තේ දිග දන්න ඕනේ වර්ගඵලය හොයන්න. කීයද අපිට ආවේ? ඉක්මන් කරන්න. සමචතුරස්‍රයේ වර්ගඵලයට අපිට එනවා ඔයාලා ගන්න ලියන්න ඕනේ 12යි 12යි ගුණ කරන්න. අපි දන්නේ එකක් නේ 144යි वर्ग सेंटीमीटर. දැන් සමචතුරස්‍රයේ වර්ගඵලය. ඊට පස්සේ අපිට දීලා තියෙනවානේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයක් නේ. ඒකත් හොයන්න බලන්න. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය KLM ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය. KLM ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය. හොයන්න බලන්න. ඒ ගාන කොටසක් මොකක්ද වෙන්නේ? යාගේ දිග 15යි 17යි අපි ගුණ කරලා හොයාගන්න යාගේ වර්ගඵලය. 15 ගුණ කරගන්න. කෙදෙන්නේ ඍජුකෝණාශ්‍රය KLM ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය. කෙදා 15 105යි वर्ग सेंटीमीटर. හරි. ඊළඟට මොකක්ද? මේ දෙකම කපලා ඉවත් කරනවලු. ඒ ගානෙන් කොටස. කපා ඉවත් කළ මුළු වර්ගඵලය. කපා ඉවත් කළ මුළු වර්ගඵලය දැන් ගන්න. එහෙනම් කපා ඉවත් කළ මුළු වර්ගඵලය. ඊට පුතේ කපා ඉවත් කළ මුළු වර්ගඵලය කියලා ලියන්න. වගන්ති ලියන්න කපා ඉවත් කළ මුළු වර්ගඵලය කියලා. කපා ඉවත් කළ මුළු වර්ගඵලය. හරි. ලියලිවට නම් දැන් මොකද්ද කරන්නේ අපි? කපලා අයින් කරේ මොකද්ද? සමචතුරස්‍රයයි ඍජුකෝණාශ්‍රය. එහෙනම් මේ දෙක එකතු කරන්න ඕනේ. එකතු කරන්න කපා ඉවත් කළ මුළු වර්ගඵලය කියලා මේ දෙක එකතු කරන්න. එකතු කරගන්න. සමචතුරස්‍රය ඍජුකෝණාශ්‍රය. සමචතුරස්‍රයෙන් 144යි ඍජුකෝණාශ්‍රයෙන් 105යි අපි මේ දෙන්න එකතු කරලා. वर्ग सेंटीमीटर 5 4යි 9යි 4යි 2යි 249යි නේ. නමුත් අපිට කපලා ඉවත් කරපු කොටසේ වර්ගඵලයේ විදිහට හම්බුනේ මොකද්ද? 249යි वर्ग सेंटीमीटर. දැන් පුතේ අපේ තුන්වෙනි කොටස ගැන බලන්න. තුන්වෙනි කොටස. දැන් තුන්වෙනි කොටසේදී තියෙන්නේ මොකද්ද කියලා බලන්න. තුන්වෙනි කොටසේදී කියන ඉතුරු වෙලා තියෙන තහඩුවේ මේ සිදුරු සහිත ඉතිරි තහඩු කොටසේ වර්ගඵලය කීයද? සිදුරු සහිත තහඩුවේ වර්ගඵලය. හරි. ඒකට මොකද කරන්නේ? සිදුරු සහිත තහඩුවේ වර්ගඵලය සොයන්න
අපිට මුළු වර්ගඵලය ඕනේ. ඒක හොයලානේ තියෙන්නේ නේ. මුළු වර්ගඵලය හොයාගෙන තියෙන්නේ. මුළු වර්ගඵලය 10යි. හරි. ඊළඟට අපි කපලයින් කරපු වර්ගඵලයක් දාන්න 249. එහෙනම් ඉතිරි වර්ගඵලය හොයන්න යන්න. ඉතිරි වර්ගඵලය හොයන්න මුළු වර්ගඵලය වුණ 1000න් අපිට අඩු කරන්න උනා 249. දෙන්නම වර්ග සෙන්ටිමීටර්. එහෙනම් දැන් අපි අඩු කරගන්නවා කොහොමද? බලන්න. අඩු කරලා පුතල් දාන්න. ඉක්මනට දාන්න. හරිද? මොකක්ද? 10න් 9ක් 1යි 9න් 4ක් 5යි 9න් 2ක් 7යි 751යි වර්ග සෙන්ටිමීටර්. හොඳයි. ඔන්න ඔය විදිහට අපිට වර්ගඵලය සොයා ගැනීමේ හැකියාව තියෙනවා. ඊතර පුතේ මේ හා සමාන ගණන් ගොඩක් ටියුට් එකේ තියෙයි. ඊතර ඒවට උත්තර ලියන්න ඕනේ. මම අද දවසේ පාඩම මෙතනින් නවත්තන්න හදන්නේ. මොකද අපිට මේක තව කොටසක් තියෙනවා. ඒකත් ඕනනම් කරගෙන යන්න පුළුවන්. ඒකට තවත් ලොකු කාලයක් තව පැයකට වඩා කාලයක් ගත වෙයි. ඊළඟ දවසේ අපිට වෘත්තේ පාඩම තියෙන්නේ. මේ වෘත්තේ පාඩම ලොකු කාලයක් කරන්නේ කවකට වරගෙන ලෑස්තිලා ඉන්න ඕනේ. ඒතර වෘත්තේ පාඩමත් එක්ක අපි මේක ඉතුරු ටික ඉවර කරන්න බලමුනේ. ඉතුරු කරන්න මේකේ තියෙනවා තව සංයුක්ත තල රූප කියලා කතාවක්. ඒ ගැන අපි ඊළඟ දවසේ කතා කරමු සංයුක්ත කියන වචනේ තේරුමත් එක්කම. එවනම් අපි අදට වැඩේ නවත්තනවා. ටියුට් වලට උත්තර ලියන්න ඕනේ වගේම ඔන්ලයින් ප්‍රශ්න පත්‍රයටත් අනිවාර්යෙන් උත්තර ලියන්න ඕනේ. ලියලා ඔයාලගේ ගෲප් එකට දැන් ඔයාලට මොකුත් දාන්න බෑ. මොකද එක එක්කෙනා එක එකව දානින්ද මයික බ්ලොක් කරලා තියෙන්නේ. වෙනව මට එවන්න. හරි මගේ නම්බර් එකට දාන්න වෙනවා. හොඳයි. එමනම් ඔක්කොටම සුබ දිනයක්. හරි. ආයුබෝවන්.